දුවේ පුතේ අද පාඩම සාරාංශකරණය. සාරාංශකරණය පාඩම 10 ශ්‍රේණියටත් 11 ශ්‍රේණියටත් ඉතාම වැදගත් අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි පාසල් පද්ධතියෙන් පස්සේ ලංකාවේ පරිපාලන සේවයේදී පවා සිංහල ප්‍රශ්න පත්‍රයට සාරාංශකරණයේ ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද දුවේ පුතේ මේ සාරාංශකරණය කියන්නේ? ඒක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. සාරාංශකරණය කියන එක අපි තනි වැකියකින් නිර්වචනය කරනවා නම් එහෙම නැත්නම් සරලව තේරුම් ගන්නවා නම් ඒ තමයි කිසියම් ඡේදයක කිසියම් අනුඡේදයක හෝ කිසියම් දේශනයක හරය වටහාගෙන එහි හරය සිත් නැතිනම් සාරය ලියා දැක්වීම. දැන් අපි වචන 60ක් පමණ තියෙන ඡේදයකින් වචන 20කින් එහි හරය ලියා දක්වන්න පුළුවන්. එතකොට මේ සාරාංශකරණයේදී වෙන්නේ මුල් ඡේදයේ වචන ගන්නින් තුනෙන් එකක් විතර වනසේ ලියා දැක්වීම. තා සරලයි. ඔයගොල්ලන්ට ඒක වැටහෙනවා. සාරාංශකරණය කියන දේ අපි බලමු අපිට මේ සරල සහ ඊටාම සුළු උදාහරණයක් අරගෙන පැහැදිලි කරලා දෙනවා. මෙහෙම අදහසක් සාහිත්‍යමය යෙදුමක් මම ගන්නවා. දහවල උණුසුම නිවාතමා හිරු රජදානෝ අවරදිග අහසින් බැස ගියහ. පක්ෂීහු තම පැටවුන්ට ආදරය සහ පෝෂණය දරගෙන කැදලි කරාය. දුවේ දැන් මේක සාහිත්‍යමය යෙදුමක්. සාහිත්‍යමය අලංකාරයක්. දැන් මේ සාහිත්‍ය අලංකාරයේ තිබෙන ඒ අලංකාර ඒ අනවශ්‍ය වචන අයින් කරලා අපිට ඒකේ පැවසෙන ඍජු අර්ථය මොකක්ද? ඒ තමයි දහවල නිමාවි සන්ධ්‍යාව උදා වේ. ඊටාම පැහැදිලිව කියනවා නම් කෙටියෙන් කියනවා නම් දහවල නිමාවි සන්ධ්‍යාව උදා වේ. දැන් ඔබට පැහැදිලි මේ සාරාංශකරණය කියන විභාග ප්‍රශ්නයේ ස්වභාවය. සාරාංශකරණය විභාග ප්‍රශ්නයේ ස්වභාවය අපි හරියටම විභාග දෙපාර්තමේන්තුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙන ඒ නිර්වචනය අපි බලමු මොකක්ද මේ ප්‍රශ්نين ඔබෙන් බලාපොරොත්තු වෙන හැකියාව කුසලතාව කුමක්ද? ඒ සඳහාම උපුටා ගැනීමක් ගන්නවා 2010 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු දීමේ පටිපාටියේ මෙසේ සඳහන් වෙනවා. මේ බලන්න. කිසියම් කොටසක් කියවා විස්තර වර්ණනා බැහැර කරමින් එහි හරය වටහාගෙන ඒවා අසුරින් සමස්තාර්ථය තම වචනයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව නිදී ඇගේ. එසේම සංශ්ලේෂණ මෙන්ම විශ්ලේෂණ හැකියාවද ඇගීමට භාජනය කෙරේ. මෙන්න මේ අපේක්ෂාව තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දුවේ අපි සාරාංශකරණය ප්‍රශ්නේදී අපිට ලැබෙන ඡේදය සමහර වෙලාවට ඒ ලැබෙන ප්‍රශ්නේ ඡේද 3-4ක් තියෙනවා. සමහරලාට එකක් තියෙන්න පුළුවන්. හැබැයි සාරාංශය අපි පිළිතුර ලියන්නේ තනි ඡේදයකින්. මේක ඊටාම හොඳින් වටහා ගන්න. එතකොට මේක ඊටාම සරල සහ අත්‍යවශ්‍ය කාරණාවක්. ඒත් එක්කම සාරාංශකරණයේ සඳහා අපිට ලැබෙන ප්‍රශ්නේ වචන ගන්නේ සාමාන්‍යයෙන් අපි තුනෙන් එකක් තමයි පිළිතුර සඳහා ලියන්නේ. ඒත් එක්කම මාතෘකාවක් යෙදීම අනවශ්‍යයි. සහ තවත් ඊටාම හොඳින් වටහාගත යුතු දේ තමයි ඔබ වටහා ගන්න ඕන දේ තමයි පුතේ පිළිතුර අවසානයේ ඔබ පිළිතුර සඳහා වැය කරපු වචන සංඛ්‍යාව ලියා දැක්විය යුතුයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. සමහර දරුවෝ මේ සඳහා කොටු දෙලක් පාවිච්චි කරනවා. එය අත්‍යවශ්‍ය නැහැ. ඔබට කැමති නම් කොටු දෙල ඇතුළේ ලියන්න. එසේත් නැත්නම් සාමාන්‍ය ඡේදයක් විදිහට ලියන්න පුළුවන්. කොහොම නමුත් සාරාංශකරණයක් ලිව්වහම සාරාංශයක් ලිව්වහම පිළිතුරේ මේ ගුණාංග තියෙන්න ඕනේ. එකක් තමයි පැහැදිලි බව. මුල් ඡේදයේ තියෙන අදහස සාරාංශය ලිව්වහම ඒ අදහස පැහැදිලිව දකින්න පුළුවන් වෙන්න ඕනේ. තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි ඡේදය නොකියවපු කෙනෙක්ට උනත් ඔබේ පිළිතුර කියවුවාම එහි අදහස වැටහෙන්න ඕනේ. ඒකයි සරලම අදහස. ඒත් අපිට කියනවා පැහැදිලි බව සහ निराකූල බව. ඒ කියන්නේ ආකූල බවින් තොරව निराකූල බවින් निराකූල බව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආකූල බවින් තොර. ඒ කියන්නේ පැහැදිලි කියන අදහසම තමයි අර්ථය මනාලස වැටහෙන්න ඕනේ. ඒත් එකම සංවිධානාත්මක බව. ඒ ඡේදයේ අදහස මනාලස සංවිධානය වෙලා ඒක කියවන කෙනාට ශ්‍රවණය කරන කෙනාට පැහැදිලිව තේරෙන්න ඕනේ. මෙන්න මේ කාරණා තමයි මූලිකාව.
කොහොමද අපි සාරාංශයක් කරන්නේ? ඒකනේ වැදගත්ම දේ. හරියට අපි පීනද්දී සිද්ධාන්ත විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ නේ. පීනන්න තියෙන උපදේශ පොතපතින් විතරක් ඔයගලන්ට පුළුවන් ද ඉගෙන ගන්න බෑ. පීනන්න නම් අපි ඒ පිහිනුම් තටාකයට බහින්නම ඕනේ. එහෙම නැතුව පීනන්න බෑ. ඒ වගේ තමයි සාරාංශකරණය කියන අභ්‍යාසය. මේක අපි පුළුවන් තරම් මම මේක පැහැදිලි කරද්දී හොඳින් අහලා ඊට පස්සේ මේක ධාරණය කරලා මේක අභ්‍යාසයක් විදිහට කරන්නම අවශ්‍යයි. ඔබේ පෙළ පොත්වල තිබෙන තෝරාගත්තු ඡේද අරගෙන මේ සඳහා පුහුණුව ලබන්න. සාරාංශයක් මේ විදිහට දේශනයකින් පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකව අර මං කිව්වා වගේ ඔයගලන්න පිහිනනවා වගේ තමයි මේක. පිහිනන්නම් පිහිනන්න ඕනේ. වතුර වෙන්න ඕනේ. ඒ වගේම සාරාංශයත් එහෙමයි. මුල් ඡේදය කියවලා අනුඡේද කටු සටහන අරගෙන කපලා කොටලා ඉරලා මෙන්ලා හොඳ පිළිතුරක් සාරයක් අපිට ගන්න වෙනවා. ඒ සඳහා අනුගමනය කළ යුතු කරුණු කීපයක් තියෙනවා. බලමු අපි මොනවද ඒ කරුණු? අපි අනුගමනය කළ කරුණු කීපයක් තියෙනවා. පළමුව සම්පූර්ණයෙන් අවබෝධයෙන් යුක්තව අපි ඡේදය හොඳින් කියවන්න ඕනේ. පළමුව තමයි කරන්න ඕනේ අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුක්තව ඡේදය සම්පූර්ණයෙන් කියවන්න ඕනේ. දෙවෙනි වතාවේ කියවද්දී ඒ ඡේදයේ සඳහන් අදහස මනා ලෙස නැත්නම් පැහැදිලි ලෙස ප්‍රකාශ වෙන තැන් තියෙනවා. ඒවා යටින් ඔයගොල්ලෝ පැන්සලක් අරගෙන පෑනක් අරගෙන ලකුණු කරලා අංකණය කරගන්න කමක් නැහැ. ඒ කියන්නේ 1 2 3 වශයෙන් කර්මවල පිළිවෙල වශයෙන් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වන වතාවේ කියවද්දී ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඔයගොල්ලන් සලකුණු කරමු. ඔයගොල්ලන් ඒ සලකුණු කරලපු යෙදුම් ඒ අනුච්ඡේද සහ වාක්‍ය හෝ වාක්‍ය අංශ කියන්නේ වාක්‍ය කොටස් මේවා අපිට ඡේදයකට කටුසටහනකට ගන්න පුළුවන්. ඊට අනතුරුව තමයි ඒ කටුසටහනම පාවිච්චි කරලා අපිට පුළුවන් සාරාංශයේ පිළිතුරක් විදිහට ඡේදයක් විදිහට ලියන්න පුළුවන්. ඒ ලියුවට පස්සේ අපිට පුළුවන් ඒකේ තියෙන අදහස නොගැලපෙන තැන් අයින් කරලා අනවශ්‍ය සක්ක පද අයින් කරලා අපිට සම්පූර්ණ ඡේදයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඒ සාරාංශයේ ලියද්දී ඔබ ඉතාම හොඳින් වටහා ගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි අනවශ්‍ය විස්තර, අනවශ්‍ය අලංකාර, අනවශ්‍ය විදිහේ නැත්නම් වැඩිපුර පාවිච්චි කරන නිපාත, අතිශයෝක්ති, අන්තර්වාක්‍ය, නිදසුන් ඒවා බැහැර කරන්න ඕනේ. එහෙම නැති වුණොත් සාරාංශය සඳහා අපිට පිළිතුරු කළමනාකරණය කරගන්න නොහැකි වෙනවා. ඒ නිසා මේ දේවල් හොඳින් සීතබා ගන්නවා නම් ඉතාම හොඳයි. ඊට පස්සේ ඔබ ඒ හොඳින් කළමනාකරණය කරගත්තු පිළිතුර උත්තර ලියන කඩදාසියට ගන්නේ කපලා කොටලා ඒ හොඳට පිරිබහදු කරගත්තු පිළිතුර. ඒක තමයි පිළිතුරු කඩදාසියට ගන්න. එතකොට ඒක ලිව්වට පස්සේ මාතෘකාවක් තිබීම අනිවාර්ය නැහැ. තනි ඡේදයක් විදිහට ලියලා තියෙනවා දැන් ඔයාලා. ඒක ඊටාම හොඳ දෙයක්. චනිතය දෙයක් විදිහට ලියලා තියෙනවා. පිළිතුර සඳහා වැය වෙච්ච වචන ගන්න ඔබ ගණන් කරලා ලියා දක්වලා තියෙනවා. එතකොට සාරාංශය කියන පිළිතුර ආකෘතියක් විදිහට දැන් හරි. අන්තර්ගතය ඉතා වැදගත්. ඔබ අන්තර්ගතය තෝරාගත යුත්තේ ඔබ ඡේදය හොඳින් කියවලා අවබෝධ කරගෙන ඒක වටහා ගත යුතුයි. එතකොට මේකට ලකුණු ලැබෙන්නේ ඒ දරුවෝ දැනගන්න ඕනේ ඒ નિયમિત වචන සංඛ්‍යාව. දැන් අපි හිතමු වචන 55ත් 65ත් අතර අපි පිළිතුරු ලියන්න ඕනේ කියලා. ඒ පරාසය තුලේ වචන ගන්න තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. ඒක ඉතාම වැදගත්. ඒ ලකුණු දෙක අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද වචන 10ක විතර පරාසයක් තියෙද්දි අපිට ඉක්මවා යන්නවත් ඊට අඩු වෙන්නවත් හේතුවක් නැහැ. ඊළඟට විවරණ නිවැරදිතා ව්‍යාකරණ ඔබ හරියට දෙලා තියෙනවා. නිවැරදි උක්තාක්‍යාත පද සම්බන්ධය, අක්ෂර වින්‍යාසය, විරාම ලකුණු මේ ආදී වශයෙන් හරියට දීලා තිබෙනවා නම් ඒ ලකුණු දෙකක් තව ලැබෙනවා. ඒක ලකුණු 4යි. ඔබ ඡේදයේ හරය නිවැරදිව වටහාගෙන ඒ හරියට ලියා තිබෙනවා නම් ලකුණු 6ක් ලැබෙනවා. ඒක ඔක්කොම ලකුණු කීයද? ලකුණු 10ක්. මේ ලකුණු 10 සිංහල දෙවන ප්‍රශ්න පත්‍රය අපිට අනිවාර්යෙන්ම ගන්නට ඕනේ ලකුණු 10ක්. එතකොට මම කැමති මේ දුවලා පුතාලත් එක්ක පසුගිය විභාග ප්‍රශ්නයක තිබ්බ ඡේදයක් අරගෙන ඒක සාකච්ඡා කරලා ඒක ලියන විදිය මේ විදිහට මේ ප්‍රායෝගිකව කියලා දෙන්න. මේක අපි හිතන්න ඕනේ මට පුළුවන්.
ඔබට පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. අනිවාර්යයෙන්ම පුළුවන්. මේ අපිට මේ විදිහට හරි අපිට ඉගෙනගෙන මම කියන දේ ඔයගොල්ලෝ හරියට තේරුම් ගත්තොත් මේ අනුව ටික කළොත් කඩදාසි ටිකට අරගෙන ප්‍රශ්න පත්‍ර හොයාගෙන කඩදාසි අරගෙන මේ විදිහට අභ්‍යාස කළොත් අනිවාර්යයෙන්ම මේ ලකුණු 10ම අපිට ගන්න පුළුවන්. මම කැමති ඔයගොල්ලන්ට මෙන්න මේ ප්‍රශ්නය පොඩ්ඩක් ඔබත් එක්ක මේ වෙලාවේ පිළිතුරක් ලියන්න ඔයගොල්ලන්ට උදව් කරනවා. මම ඔබ පියවරෙන් පියවරට මෙතනදී අරගෙන යනවා. ඔබට තියෙන්නේ ඊට පස්සේ මේ දේශනය සවන් දුන්නාට පස්සේ පියවරෙන් පියවර මා කිව්වා වගේ කඩදාසි අරගෙන ප්‍රශ්න හොයාගෙන ඒක ලස්සනට ලියන්න. අනිවාර්යෙන් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේකයි ප්‍රශ්නය. මම සම්පූර්ණ ඉස්ලාම් ඡේදය කියවන්න. ඔයගොල්ලෝ හොඳින් අහගන්න. මේක දෙතුන් පාරක් අහද්දී ඔයගොල්ලන්ට මතකත් වෙනවා. ඉන්දියන් සාගරයේ මුතු වැටේ යන විරුදාවලියලත් ශ්‍රී ලංකාවේ දේශගුණය තේරබර පොල් වැනි වාණිජ භෝග සඳහා වඩාත් යෝග්‍යයි පිළිගෙන ඇත. ප්‍රමාණවත් වර්ෂාපතනයක් හා කුඹුරු වලට හරවාගත හැකි ගංගා හා වැව් ජලය නිසා අපේ රටේ කුඹුරු ගොවිතැන සරුවට කෙරේ. මුස්බිම්වල මෙන්ම ඇතැම් පහත් බිම්වල තේපැලේ සරුවට වෙනතත් වැඩි ඉල්ලුමක් ඇත්තේ මුස්බිම්වල වැවෙන තේවලටය. භූමියේ උස ප්‍රමාණය අනුව තේවල රසයද උස් පහත් වීමට හේතුවයි. ලංකාවේ පහත් බිම් වලින් වැඩි හරියක් පොල් ගස්සේ සෙවන ලබයි. වනරොදින් හා තේ පඳුරු වලින් ලංකృత උස් බිම් වලින් සමන්විත ශ්‍රී ලංකාව රමණීය දිවයින. මෙයයි සම්පූර්ණ ඡේදය. මේ ඡේදය වචන 20ත් 25ත් අතර අපි සාරාංශයක් ලියනවා නම් පිළිතුරක් ලියනවා නම් දුවේපිටේ අපි මොනවද කරන්නේ? දැන් ඔගොල්ලෝ මාත් එක්ක මම කියන දේත් එක්ක ඔබත් මම කියන දේම හිතන්න. මම කියන දේම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියන්න. හොඳම දේ තමයි ඔයගොල්ලෝ දන්නවා ඉගෙන ගැනීමේ හොඳම ක්‍රියාවලිය තමයි තමන් අභ්‍යාස කිරීම. මොන දේශන ඇහුවත් මොන පොත් කියුවත් වැඩක් වෙන්නේ නැහැ. අපි ප්‍රායෝගිකව උත්තර ලියන්න. ඒ නිසා මම කැමතියි ඔබ මේ දේශනය අහලා ඊළඟ විනාඩි 10දී කඩදාසි අරගෙන මේ සඳහා පිළිතුරක් දෙකක් ලියනවා. ඒක තමයි සාර්ථක. එතනදී ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලකුණු 10න් 9ක් 10න් 10 මොනක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ස්ථිරයි. ඉන්දියන් සාගරයේ මුතු වැටේ යන විරුදාවලියලත් ශ්‍රී ලංකාවේ දේශගුණය තේරබර් පොල් වැනි වාණිජ භෝග සඳහා වඩාත් යෝග්‍යයි පිළිගෙන ඇත. මෙතනදී ඉන්දියන් සාගරයේ මුතු වැටේ යන විරුදාවලියලත් ශ්‍රී කියන කොටස අයින් කරන්න පුතේ. අයින් කළා බලන්න. ඒත් අදහස් එනවද බලන්නකෝ. එතකොට කියවෙන්නේ මොකද්ද? ලංකාවේ දේශගුණය තේරබර පොල් වැනි වාණිජ භෝග සඳහා වඩාත් යෝග්‍යයි පිළිගෙන ඇත. එතකොට ඉන්දියන් සාගරයේ මුතු වැටේ යන විරුදාවලියලත් ශ්‍රී කියන විශේෂණයක් ඉන්දියන් සාගරයේ මුතු වැටේ යන විරුදාවලියලත් කියන ඒ අලංකාර ඒ විස්තර විභාග අයින් කරත් පුතේ අදහස කියවෙන්නේ මොකද්ද කියවෙන්නේ? ලංකාවේ දේශගුණය තේරබර පොල් වැනි වාණිජ භෝග සඳහා වඩාත් යෝග්‍යයි පිළිගෙන ඇත. එතකොට තේරබර පොල් වැනි පොල් කියන්නේ මොනවද? වාණිජ භෝග. එහෙනම් තේරබර පොල් වැනි කියලා විස්තර කරන්න අවශ්‍යද? නැත. දැන් අපිට වැටහෙනවා. දැන් ඔයගොල්ලන්ට වැටහෙනවා සාරාංශකරණය ලියන්නේ කොහොමද කියන එක. එහෙනම් ඉන්දියන් සාගරයේ මුතු වැටේ යන විරුදාවලියල ශ්‍රී කියන විශේෂණය අයින් කරනවා. ලංකාවේ දේශගුණය වාණිජ භෝග සඳහා සුදුසුය. ඔන්න අපි ගන්න පළවෙනි වගන්තිය. අපි ගන්න කටුකරදාසිය ඔතනදිම මේ දැම්ම ගන්න අරගෙන ලියා ගන්න තර ලකුණක් දාලා ලංකාවේ දේශගුණය වාණිජ භෝග සඳහා සුදුසුයි. අර විස්තර ටික අයින් කළා ඍජුව පැවසෙන අදහස ගත්තා. ඔන්න පළවෙනි අදහස අපි ලියා ගන්නවා කටුකරදාසියේ ලංකාවේ දේශගුණය වාණිජ භෝග සඳහා සුදුසුය. ඊළඟට අපි ගමු ප්‍රමාණවත් වර්ෂාපතනයක් හා කුඹුරු වලට හරවාගත හැකි ගංගා හා වැව් ජලය නිසා අපේ රටේ කුඹුරු ගොවිතැන සරුවට කෙරේ. ද්වීපයේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් හෝ වර්ෂා ජලය හෝ මේ දෙකම නැත්තම් අපිට ගොවිතැන් කරන්න බෑ. මුලින්ම කියවුණා ලංකාවේ දේශගුණය ගැන කියන්නේ. එහෙනම් නැවත අවශ්‍ය නැහැ කුඹුරු වලට හරවාගත හැකි වැව් ජලය, වැසි ජලය අවශ්‍ය නැහැ. දරුවෝ අවශ්‍ය වෙන්නේ මෙච්චරයි. කුඹුරු ගොවිතැනද සරුවට කෙරේ. පළවෙනි වගන්තිය තර ලකුණක් දාලා ලියාගත්තා. ලංකාවේ දේශගුණය වාණිජ භෝග සඳහා සුදුසුය. දෙවැනි වගන්තිය ලියුවා කුඹුරු ගොවිතැනද සරුවට කෙරේ. දැන් වගන්ති දෙකයි කටුකඩදාසිය ලියුණා. පැහැදිලි. ඊළඟට එනවා අපි
උස් බිම්වල මෙන්ම ඇතැම් පහත් බිම්වලද තේ පැලය සරුවට වැවෙතත් වැඩි ඉල්ලුමක් ඇත්තේ උස් බිම්වල වැවෙන තේවලට. භූමියේ උස ප්‍රමාණය අනුව තේවල රසයේද උස් පහත් වීම ඊට හේතුවයි. දැන් කොහොමද දැන් මෙතන කියනවා උස් බිම්වල මෙන්ම ඇතැම් පහත් බිම්වලද මේ අදහස දුවේ පුතේ කෙටි කරලා කොහොමද ලියන්නේ? උස් පහත් දෙබිමේ. එරනාද? ඔව්. උස් පහත් දෙබිමේම තේද වැවේ. එතකොට උස් බිම්වල වෙන තේවලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒවා රසයෙන් වැඩි. ඒවා අනවශ්‍යයි. ඒක නිකන් එතකොට මේ තේ පිළිබඳව ලියපු ලිපියක් වෙනවා. ඒක අයින් කරන්න. ඒක අයින් කරලා අපි ගන්නවා උස් පහත් දෙබිමේම තේ වැවේ. ඔන්න වාක්‍ය තුනයි. පළමුවෙන් ලංකාවේ දේශගුණය වාණිජ භෝග සඳහා සුදුසුයි. දෙවැන්න උස් පහත් දෙබිමේම තේ වැවේ. ඊට පස්සේ අපිට කියනවා භූමියේ උස ප්‍රමාණය ඒ ටික අපි කිව්වා. ලංකාවේ පහත් බිම් වලින් වැඩි හරියක් පොල් ගසේ සෙවන ලබයි. ඔන්න තුන්වෙනි කාරණාව ඇතැම් පහත් බිම්හි පොල්ද වැවේ. ඇතැම් පහත් බිම්හි පොල්ද වැවේ. ඒ තමයි අපි ගන්න. ඊට පස්සේ වනරොදින් හා තේ පඳුරු වලින් අලංකෘත උස් බිම් වලින් සමන්විත ශ්‍රී ලංකාව රමණීය දිවයින. එතකොට ඒ විස්තර ඒ සාහිත්‍යමය වචන අයින් කළාම ඍජුව පැවසෙන අදහස මොකද්ද? මධ්‍ය කඳුකරය දිවයින සුන්දර කරයි. හොඳයි. මෙන්න කරුණු ටික මම කියනවා ඔබට නැවත. ලංකාවේ දේශගුණයේ වාණිජ භෝග සඳහා සුදුසුය. උස් පහත් දෙබිමේම තේද වැවේ. කුඹුරු ගොවිතැනද සරුවට කෙරේ. මධ්‍ය කඳුකරය දිවයින සුන්දර කරයි. එතකොට අපිට පැහැදිලි පිළිතුරක් ලියන්න පුළුවන් වචන 20ක් 25ක් අතර. ඔබට පුළුවන් දැන් මේ කඩදාසියට ගත්තු කරුණු ටික ලස්සනට ඡේදයක් විදිහට ලියන්න. ඔන්න ඔබ දැන් ඡේදය ලියනවා. ඡේදය තනි ඡේදයක්. මාතෘකාවක් අනවශ්‍යයි, අත්‍යවශ්‍ය නැහැ. අවසානයේ ලියනවා වචන 22යි 20යි කියලා ඔබට ඒ 20 25 අතර ගන්න. ලියලා බලන්න. එසේනම් එහෙම ලියලා ඔබට හොඳ පිළිතුරක් ලැබුණා නම් මේ දේශනේ ඔබ සාර්ථකයි. මෙන්න මේ වගේ පිළිතුරක්. ලංකාවේ දේශගුණය වාණිජ භෝග සඳහා සුදුසුය. කුඹුරු ගොවිතැනද සරුවට කෙරේ. උස් පහත් දෙබිමේම තේ වැවේ. පහත් බිම්හි පොල්ද වැවේ. මධ්‍ය කඳුකරය දිවයින සුන්දර කරයි. පිළිතුර එපමණයි. ලකුණු 10යි. එසේනම් දරුවනි ඊළඟ දේශනය 10 ශ්‍රේණිය සාහිත්‍ය සංග්‍රහයේ දෙවෙනි වාරයට තිබෙන දෙවෙනි පාඩම බැද්දේක. රසවත් දේශන සහ විභාග ඉලක්ක කරගත්තු විචාර ප්‍රශ්න සමග හමු වෙමු. ස්තුතියි.